කැමරා ඔන් කරගෙන ඉන්න. එතකොට මට ඔයාලගේ අඩුපාඩුකම් බලන්න පුළුවන්. ඊළඟ දේ තමයි පුතේ අපි මේ වැඩසටහන කරගෙන යනකොට මම මයික් එක මියුට් කරලා තියෙන්නේ. ඔයාලට ඔන් කරන්න බැරි විදිහට. පන්ති ආරම්භ කරන වෙලාවේ ආයුබෝවන් කියන්න ඔන් කරනවා. අවසන් කරන වෙලාවෙත් ආයුබෝවන් කියලා කියන්න ඔන් කරනවා. හැබැයි ඒ අතර මම පන්තිය උගන්වන වෙලාවේ මම මයික් එක මියුට් කරලා තියෙන්නේ. හේතුව තමයි හැමෝම කතා කරන්න ගත්තොත් එහෙම මම කියන දේ ඔයාලට ඇහෙන්නේ නැතුව යනවා. පැහැදිලිනේ වලට අත්දැකීම ඇතිනේ නේද? ඔක්කොමලා කෑ ගහනකොට ගෝසාවක් විතරයි ඇහෙන්නේ. කිසිම දෙයක් පැහැදිලිව ඇහෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට පන්තියේ ඇතුලේ ඔයාගෙන් කිසියම් උත්තරයක් ගන්න ඕන වෙනකොට ප්‍රශ්නයකට පිළිතුරක් ගන්න ඕන වෙනකොට මම ඒ වෙලාවට මයික් එක ඔන් කරලා ඔයාට කතා කරන්න අවස්ථාව දෙනවා. තේරුණා නේද කියන එක? ඒ නිසා ඔයාට පන්තිය ඇතුලේ ප්‍රශ්න අහන්න පුළුවන්. හරි ප්‍රශ්න අහන්න පුළුවන්. අත උස්සන්න පුළුවන්, සංඥා කරන්න පුළුවන්, චැට් කරන්න පුළුවන්. පැහැදිලිද කියන එක? මේ සියලුම අවස්ථා දෙනවා. නමුත් මයික් එක දිගටම ඔන් කරලා තියන්නේ නැහැ පුතේ. එහෙම වුණොත් අනවශ්‍ය ශබ්ද බද්ද නිසා පාඩම හරියට ඇහෙන්නේ නැති නිසා. තේරුණාද කියන එක? ඒ නිසා ඕන වුණ ගමන් මම ඒක ඔන් කර ගැනීම සිදු කරනවා. හරි. දැන් එහෙනම් ওই විදිහට තමයි පන්තිය කෙරීගෙන යන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි ඔන්න අද දවසේ ඉඳන් අපේ පන්තියේ වැඩ කොටස් ටික සම්පූර්ණ කරලා ආරම්භ කරලා සම්පූර්ණ කරන්න යන්නේ. එහෙනම් හැම කෙනෙක්ම නැවත සැරයක් මම ආයුබෝවන් කියලා අපේ වැඩසටහනට සහ පන්තියට පිළිගන්නවා. පිළි අරගෙන අපි දැන් හොඳට වැඩ ටික කරගෙන යන්න. මට මුලින්ම කියන්න හැම කෙනෙක්ම උනන්දුවෙන් මේ වැඩේ සමග සම්බන්ධ වෙනව නේද? හරි. අත උස්සලා කියන හරි. එතකොට උනන්දුවෙන් ඔයාලා මේ වැඩසටහන සමග ඔන්න සම්බන්ධ වෙනවා කියලා ඔයාලා අත උස්සලා කියලා තියෙන්නේ. රයිට්. එතකොට හරි මම මේ පන්තිය කරන් යද්දී මම කැමති නෑ ඔයා මේ සුඩ නිදාගෙන ඈනුන් අරිමින් ඈලි මේලි දුබල ගතියෙන් එහෙම ඉන්නවට කැමති නෑ. අපි හැමෝම හොඳට ප්‍රබෝධයෙන් ඉන්න ඕනේ. හරිද? ඊළඟට දැන් ඔය අද ඉන්නවා වගේම පුතේ හැමදාම පන්තියට සහභාගී වෙනකොට ඔයා පන්තියකට ඉන්නේ කියලා හිතාගෙන මූණ සෝදලා පිරිසිදු වෙලා පොත්පත් ටික අරගෙන නේද? ඇඳුමක් හොඳ ඇඳුමක් ඇඳගෙන කොණ්ඩේ පීරලා නේද? ඒ වගේ පිළිවෙලකට මේ සඳහා සහභාගී වෙන්න. එතකොට තමයි ඔයා පන්තියට සූදානම් වෙන්නේ. ඔයා පන්තියට එහෙම සූදානම් වෙනකොට ඔයාගේ හිත ඇතුළට පණිවිඩයක් යනවා. මම මේ පන්තියේ ඉඳයි දැන් ලෑස්ති වෙන්නේ. නේද? හරි. අන්න එතකොට ඔයාට මේ දැනුම හිතේ තැන්පත් වෙන ප්‍රමාණයක් ගොඩක් වැඩි. එහෙම නැතුව නිකන් ඔහේ ගෙදරට එනවනේ කියලා ඇඳකට වෙලා ඔහේ ෆෝන් එක උඩට වෙලා අල්ලගෙන නේද? එහෙම ඉන්න එපා කවදාවත්. දැන් මට පේන ළමයි නම් එහෙම නෑ මේසයක් ළඟ වාඩි වෙලා පිළිවෙලකට ඇඳගෙන කොණ්ඩේ පීරලා එහෙම ලස්සනට ඉන්නේ. හරිද? ඉතින් ඔය විදිහට දිගටම මම බලාපොරොත්තු වෙනවා ඔයාලා ඉඳීවි කියලා. හරි නේද පුතේ? හරි. අපි එහෙනම් වැඩ ටික පටන් ගමු. මම නැවත කියන්නම් ලබන සතිය වෙනකොට සිංහල ලියන්න පොතක් ලෑස්ති කරගන්න, පරිසරය ලියන්න පොතක් ලෑස්ති කරගන්න, ගණිතයට පොතක් ලෑස්ති කරගන්න. දැනට තියෙන පොතක ලියන්න කමක් නැහැ. හරි. අද දවසේ මම සම්පූර්ණ පාඩමක් උගන්වනවා වෙනුවට තෝරාගත්ත කොටස් කීපයක් ඔයාලට කරගෙන යනවා. විශේෂයෙන්ම ඔයාලගේ දැනුම් මට්ටම පරීක්ෂා කරගන්නත් එක්ක. හරිද? හැබැයි ආරම්භයේදී පොඩි පාඩමක කොටසක් කරන්නත් ඕන හින්දා පොඩිවට පාඩමක් පටන් අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ මට ඔයාලගේ දැනුම මැනගන්න පොඩි කොටස් කීපයක් තෝරාගෙන අද දවසට කරනවා. පැහැදිලිද? හැබැයි ලබන සතියේ ඉඳන් පන්තියේ වෙනමම කාලසටහනක් මම සකස් කරගන්නවා. සිංහල කරන වෙලාව, පරිසරය කරන වෙලාව, ගණිතය කරන වෙලාව. පැහැදිලිද කියන එක ඒ විදිහට. හරි. එහෙමනම් අපි අපේ වැඩ කොටස් ටිකට යන්. හරි. ඉස්සල්ලාම අපි සිංහල පොඩ්ඩක් ලියන්න ගමු. සිංහල පොඩ්ඩක් ලියන්න ගමු. අන්තිම හරිය වෙනකොට ලියන්න කම්මැලි වගේ නිසා අපි ඉස්සල්ලාම ලියන වැඩ ටික චුට්ටක් කරලා ඉමු. හරි. ලියන්න හැමෝම පුතේ මාතෘකාවක් විරාම ලක්ෂණ කියලා. විරාම ලක්ෂණ කියලා මාතෘකාවක් ලියන්න.
අර ලිව නේද පුතේ විරාම ලක්ෂණ කියලා. හරි. දැන් අපි ඉගෙන ගන්න ඕන විරාම ලක්ෂණ කීපයක් අපි පහළට ලියමු. හරි. ලියන්න අංක 1 තිත. විරාම ලක්ෂණ කීපයක් ඔක්කොම නෙමෙයි අපි කීපයක් ලියමු ඈ. හරි. ලියන්න අංක 1 තිත. හරිද? ඊළඟට අංක 2 ලියන්න පුතේ කොමාව. ඒක මෙහෙමයි කොමාව. 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 හරිද? right. ඊගාවට ලියන්න ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. මම ඔක්කොම ලියන්න ඕනේ නැහැ නේ. ඔයාලට දැන් ලියන්න පුළුවන් නේ මම කියන්නම් ඈ ලියන්න. ප්‍රශ්නාර්ථ ලකුණ. අංක 4 ලියන්න විස්මයාදී ලකුණ. විස්මයාදී ලකුණ. අංක 4 ලියන්න විස්මයාදී ලකුණ. විස්මයාදී ලකුණ. ඊළඟ එක ලියන්න යුගල උඩු කොමා. යුගල උඩු කොමා. යුගල උඩු කොමා. ඊළඟ එක ලියන්න සරල වරහන්. සරල වරහන්. සරල වරහන්. හරි. දැන් ඔන්න ඔය වගේ අපි ඉගෙන ගන්න ඕන කරන හරිද? ඔය වගේ අපි ඉගෙන ගන්න ඕන කරන විරාම ලක්ෂණ ගණනාවක් තියෙනවා. මේවා මේ වෙද්දි ඔයාලා අනිවාර්යෙන්ම ඉගෙනගෙන ඇති. මේ විරාම ලක්ෂණ අනිවාර්යෙන්ම ඔයාලා ඉගෙනගෙන ඇති. පැහැදිලිද? හරි. දැන් අපි ඒ එක එකක් පිළිබඳව පුතේ කෙටියෙන් මතක් කරගෙන යන්න හදන්නේ. දැන් ඒ නිසා අපි ලොකුවට වෙලාව අරගෙන පාඩමක් වගේ මේ කොටස යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි මේ ටික ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. එතකොට ඉගෙනගත්තු ටික අපි ඉක්මනින් මතක් කරගෙන එතන ඉඳන් ඉස්සරහට තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. ඒ නිසා ඉගෙනගත්ත දේවල් ටික මතක් කරගන්නකොට අපි ලොකුවට වෙලාව වැය කරන්න ඕන වෙන්නේ නෑ නේද? හරි. එහෙනම් පුතේ ඔයා විරාම ලක්ෂණ කියලා ලියලා මේ ටික ලිව්වනේ. දැන් අනුමාත්‍රිකාවක් කෙටි මාත්‍රිකාවක් ලියන්න තිත. පොඩි මාත්‍රිකාවක් ලියන්න තිත කියලා. පොඩි මාත්‍රිකාවක් ලියන්න තිත. හරි. එතකොට මේ තිත කොයි වගේද කියලා ඔන්නෝම වරහණක් ඇතුලේ තියලා පෙන්නන්න. ඔන්න ඕක තමයි තිත කියන්නේ. ඔය තියෙන්නේ. ඔන්න තිත. හරි. හරි. දැන් අපි මේ තිත භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා ලියමු. හරිද? මේ තිත භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා එක උදාහරණයක් ගානේ වගේ ඉක්මනින් ලියාගෙන යන්. එතකොට අපිට පාඩම මතක් වෙනවා. ආයේ පැහැදිලි කර කර ඉන්න ඕන වෙන්නේ නැහැ. ලියනකොට මොකද වෙන්නේ? මතක් වෙනවා. හරි. ඒ නිසා ලියන්න අංක 1. තිත කියලා මාතෘකාව මෙහිම ලියලා තිත කියලා මාතෘකාව ලියලා ඒ අර්ථේ අනු අංක 1 දාන්න අංක 1. හරි. ලියන්න වාක්‍යයක අවසානය දැක්වීම සඳහා වාක්‍යයක අවසානය දැක්වීම සඳහා වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ. වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදේ.
කැමරාව ඔන් කරගෙන ඉන්නකොට ඔයා ලියලා ඉවරුණා කියලා මට පේනවා. එතකොට මට ඊළඟ කොටස කියන්න පුළුවන්. ඔයාගේ වේගය මට හඳුනා ගන්න පුළුවන්. වේගය මදි නම් එයා උනන්දු කරවන්න පුළුවන්. තේරුණා නේද? හරි. right. මම ඔයා දිහා බලාගෙන ඉන්න නිසා වෙන වැඩ කරන්න එපා. හරි. වෙන වැඩ මුකුත් කරන්න නැතුව හොඳට පන්තියේ ඉන්නවා කියලා. පුතේ සමහර වෙලාවට අර සාමාන්‍ය පන්තියක ඉන්නවටත් වඩා ඔයාගෙන අවධානය මට යොමු වෙනවා. සමහර ළමයි ගොඩක් අර වෙනද වගේ පන්තියක ඉන්න වෙලාවකදී ඔයාව නොපෙනී ඉන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ මට පන්තියේ හැම කෙනෙක්ම එකම ප්‍රමාණයට මං ඉස්සරහා මේ ස්ක්‍රීන් එකේ පේනවා. ආයි ඉස්සරහා පෙළී ඉන්න කෙනා හොඳට පේනවා, පිටිපස්ස එක්කෙනා එහෙම පේන්නේ නැහැ. ඒ වගේ එකක් නැහැ. සියලුම දෙනා මට එක හා සමානව හොඳට පේනවා. පැහැදිලිනේ? හරි. ඒ නිසා මට ඔයාලා ගැන හොඳ අවධානයෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔයාලා හැමෝටමත් මම ඔයාලගේ මේ අතේ දුරෙන් වගේ ඉන්නේ. පැහැදිලිනේ? මේ අතේ දුරෙන් වගේ ඉන්නේ. ඒ නිසා අපි හැමෝම හොඳට සුහදව මේ වැඩේ ලස්සනට කරගෙන යන්න. හරි. ඔයාලට බැරි ඕනම දෙයක් මගෙන් අහගන්න පුළුවන්. හරි. ඊළඟට මට කියන්න අමතකුණා පුතේ මේ වැඩසටහන හා සම්බන්ධව මම විතරක් නෙමෙයි අපේ තව ගුරුවරුන් ඉන්නවා. හරි. තව ගුරුවරුන් ඉන්නවා. හරි. මමත් එක්කෙනෙක් විතරයි වැඩේ ලස්සනට ඉස්සරහට යනවා නේ. right. ලියන්න වාක්‍යයක අවසානය දැක්වීම සඳහා යෙදී. හරි. අපි උදාහරණ කියලා වාක්‍යයක් ලියමු. right. දාන්න උදාහරණ. උදාහරණ කියලා දාලා ඔන්නෝම අපි වාක්‍යයක් ලියමු. ලියන්න ගුණපාල වාහනය පදවයි. ගුණපාල කියලා ලියනකොට මෝර්තජ නයන්න ඔන්නෝම. හරි. ගුණපාල වාහනය පදවයි. ගුණපාල වාහනය පදවයි. ගුණපාල වාහනය පදවයි. දැන් ගුණපාල වාහනය පදවයි කියලා ලියලා ඒ පදවයි කියලා ලිව්වට පස්සේ වාක්‍ය අවසානයේ පැහැදිලිව පේන්න තිත තියන්න. එතකොට මේ තිත දැක්වීමෙන් මොකද්ද කරන්නේ පුතේ අපි? ඒ වාක්‍ය අවසానයි කියලා කියනවා. දැන් අපි එක ඡේදයක් දිගට කියවගෙන යනකොට අපි මොකද කරන්නේ? ඒ නැවතීමේ තිත දැක්කොත් එතන අපි හඳුනා ගන්නවා දැන් වාක්‍ය අවසానයි. එහෙනම් මොකද කරන්න ඕනේ? නතර කරන්න ඕනේ. ඒ නැවතීමේ තිත තියෙන ස්ථානයේ නතර කරලා තමයි කියන්න ඕනේ. මට පුතේ ඔය විස්තර ටික කියද්දි මතක් වෙනවා ඉස්සර අපේ අධ්‍යාපන ඇමතිතුමෙක් හිටියා හරි හොඳ ඇමතිවරයෙක්. හැබැයි ඒ වුණාට එයා කතා පවත්වනකොට පුතේ නවත්තන්නේ නැහැ. එක දිගට කියාගෙන යනවා මම මේ අවස්ථාවේදී ඔබ තමුන්නාන්සලාට කියන්නේ අද මෙතන රැස්වීමක් පැවැත්වෙන බවයි ඒ මොකද කියලා කියනවා නම් අපි හැමෝම දන්නවා අද දවසේ කොහොම දිගට කියවගෙන යනවා. හරිද? නැවතීමේ එකක් නැහැ. හරිද? මම නම ඕනනම් කියන්න මලගේ අම්මලා තාත්තලා දන්නේ නැති ගාල්ලේ හිටියේ රිචඩ් පතිරණ කියලා අධ්‍යාපන ඇමතිවරයෙක්. එතුමා මේ ඒ රිචඩ් පතිරණ කියන අධ්‍යාපන ඇමතිතුමා නරක එක්කෙනෙක් නෙමෙයි. හරිද? එතුමා බොහොම හොඳට වැඩ කටයුතු කරගෙන ගිය ඇමතිවරයෙක්. හැබැයි එතුමා පුතේ අධ්‍යාපන ඇමතිතුමා වුණාට නැවතීමේ තිත තියන්නේ නැහැ. පැහැදිලිද? නැවතීමේ අධ්‍යාපන ඇමතිතුමා හිටපු. හරි? ගාල්ලේ අධ්‍යාපන ඇමතිතුමා මේ අම්මලා තාත්තා හොඳට දන්නවා නම කියනවා රිචඩ් පතිරණ කියලා. ඒ රිචඩ් පතිරණ මැතිතුමායි කතාවක් අහනකොට පුතේ කතාවේ නැවතීමේ තිත නැහැ. මයික් එක ළඟට ගිහින් කතාව පටන් ගත්තා නම් කතාව ඉවර කරලාම තමයි එන්නේ. කියාගෙන යනවා. නැවතීමේ තිත නැත. පැහැදිලිද? දැන් එතකොට දැන් ඒක මම කියන හොඳයි කියන එක නෙමෙයි. එතුමා හොඳ වුණාට එතුමාගේ නෑ මොකද්ද? නැවතීමේ තිත නැහැ. කොයි වෙලාවද කතා කරන්න ගියපොම් මම හිතන ලියනකොට එහෙම නැවතීමේ තිත තියෙනවා ඇති. දැන් අපිට මෙතන හිනස්ස වෙන්නේ ඇයි එහෙම කියනකොට? හරි මම දැන් මේ අවස්ථාවට ආවා. එතකොට ඔබ තමුන්නාන්සලාත් ඇවිල්ලා හිටියයි ඇයිද කියලා කියනවා නම් අපි මේක මේ විදිහට කරන්නට ඕනේ. මොකද මේ මෙන්න වෙලාව එහෙම කියාගෙන යනවා. හැබැයි ඒකත් පුදුම හැකියාවක් කල්පනා කරන්නවත් වෙලාව ගන්නෑ පුතේ. එක දිගට කියන් යනවා. ඒක මහා පුදුම හැකියාවක්. හැකියාවක් වුණාට අපි නැවතීමේ තිත තියනකොට ඡේදයක් කියවාගෙන ගියත් නතර කරන්න ඕනේ. හරි දැන් මම මෙන්න මෙහෙම ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන ඡේදයක් මම ඔන්නෝම කියවනවා අහගන්නකො. මේ විෂය නිර්දේශයේ තියෙන ඡේදයක්. සිරිපාලගේ එළවලු කොරටුව තිබුණේ පාසලට පහළ ගමක අයිනේය. නැවතීමේ තිත දැක් ගම්මන් නැවැත්තුවා. එය සුමනදාස මුදලාලිට අයත් ඉඩමකි. සිරිපාල උදෑසනම කොරටුවට යෑමට පුරුදුව සිටියේය.
එහි වැටකොළු බණ්ඩක්කා කෙකිරි වට්ටක්කා වැනි භෝග කිහිපයක් වගා කර තිබුණි කියලා නැවතීමේ තිත. ඒ තැන් වල නවත්තන්න ඕනේ. පැහැදිලිද කියන එක? හරි. දැන් එතකොට ඔය විදිහට හරිද? අපි ඔය විදිහට දිගටම කියවගෙන යන්නේ නැහැ. නැවතීමේ තිත තියෙන ස්ථානවල නතර කරලා කියන්න ඕනේ. right. එහෙනම් අපි ඔන්න කිව්වා ಗುಣපාල වාහනයක් පදවයි වාක්‍ය අවසානයේ නැවතීමේ තිත. පුතේ දාන්න තිත භාවිතා කරන තව අවස්ථාවක් අංක 2. තිත භාවිතා කරන තව අවස්ථාවක් ලියන්න අංක 2. ලියන්න පුද්ගල නාම කෙටි කර ලිවීමට යොදයි. 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 හරි පුතේ ලියන්න උදාහරණ S සේනානායක DS සේනානායක. දැන් මම මේ බෝඩ් එකේ මෙහෙම ලෙස්සනවා වගේ ලිව්වට ඔයාලා නිවැරදිව අකුරු ලියන්නේ. හරි. DS සේනානායක. තව උදාහරණයක් ලියන්න. C W කන්නංගර. CWW කන්නංගර. හරි. මේ වගේ ශ්‍රේෂ්ඨ නම් ඉස්සරහා ඔයාගේ නමත් කෙටි කරලා ලියන්න බලන්න යටින්. මේ වගේ ශ්‍රේෂ්ඨ නම් එක්ක ඔයාගේ නමත් යටින් ලියන්න බලන්න කෙටි කරලා. මුල් අකුරු දාලා ඒවට තිත් තියලා ඔයාගේ නමත් ලියන්න බලන්න මේ විදිහට යටින්. හරි නේද? right. පුතේ ඊළඟට ලියමු අංක 3. අංක 3 කියලා දාලා ලියන්න. නාමයක් කෙටි කර දැක්වීමට යොදයි. නාමයක් කෙටි කර දැක්වීමට යොදයි. නාමයක් කෙටි කර දැක්වීමට යොදයි. උදාහරණ ලියන්න. රුපියල් 500යි. රුපියල් 500යි කියන එක කෙටි කරලා ලියනවා රූ තිතක් 500යි. ඔන්න ඔහොම. රුපියල් 500යි. මෙන්න රුපියල් කියන නාමය රූ තිතක් කියලා කෙටි කරා. මෙන්න මේ දෙක යටින් ඉරි අඳින්න. එතකොට පැහැදිලි වෙනවා මොකක්ද කෙටි කිරීම කියලා. නාමයක් කෙටි කරලා ලියන්න භාවිතා කරනවා. හරි. තව උදාහරණයක් ලියමු පුතේ. රූලක් ඉඩ තියලා ලියන්න. ක්‍රිස්තු පූර්ව කෙටි කරලා ලියන්න ඒක
ක්‍රිස්තු ඔන්න ක්‍රී කියලා තිතක් තියන්න ඔන්න ඔහම තිතක් තියන්න හරි ක්‍රිස්තු පූර්ව කියනක ඔය විදිහට කෙටි කරන්න පුළුවන් හරි නැවත රූලක් ඉඳ තියලා ලියන්න පෙරවරු කෙටි කරනවා අපි තේ තිතක් ව තිතක් පෙරවරු පස්සරු කියන එකත් ඔහොමම පුළුවන් ඉතින් ඒක ඕනේ හරි ඊළඟට නැවත රූලක් ඇරලා ලියන්න මෙහෙම ලියාපදිංචි තැපැල් ලියාපදිංචි තැපැල් කෙටි කරලා ලියන්න ලී තිතක් පා තිතක් තේ තිතක් ලියාපදිංචි තැපැල් හරිද ඊළඟට තව එකක් ලියමු රූලක් ස්පේස් දෙලා ලියන්න ලංකා ගමනාගමන මණ්ඩලය ලංකා ගමනාගමන මණ්ඩලය කෙටි කරලා ලියනවා ලං තිතක් ග තිතක් ම තිතක් ලංගම හරි නේද පුතේ කියමු රුපියල් කියන නාමය වෙනුවට රූ කියලා තිතක් තියලා මේ නාමය කෙටි කරනවා ක්‍රිස්තු පූර්ව කියද්දි මේ විදිහට කෙටි කරනවා පෙරවරු පස්වරු කියන ඒවා කෙටි කරනවා ලියාපදිංචි තැපැල් වගේ දේවල් මෙහෙම කෙටි කරලා ලියනවා ලංකා ගමනාගමන මණ්ඩලය වගේ මෙහෙම යෙදුම් අපි තිත් තියලා කෙටි කරලා ලියනවා පැහැදිලිද කියන එක හරි දැන් ඔන්න අපි තිත භාවිතා කරන අවස්ථා කීපයක් පිළිබඳව ඉගෙන ගත්තා. හරි. හරිනේ පුතේ මේක දැන් මම ඔයාලට වාක්‍ය කීපයක් කියනවා. මම තිත ගැන කියන්නේ නැතුව වාක්‍ය කියන්නේ. ඔයාලා මොකද කරන්න ඕනේ? ඔයාලා වාක්‍ය ලියාගෙන යන්න තිත තියන්න ඕන තැනදී තිත තියලා ලියන්න. මම පස්සේ අහනවා කොතනින්ද තිත තිබ්බේ කියලා. පැහැදිලිද? හරි. දාන්න අභ්‍යාස කියලා. අභ්‍යාස කියලා දාන්න අභ්‍යාස කියලා දාන්න අභ්‍යාස අභ්‍යාස හරි අංක 1 කියලා දාලා මම මේ කියන වාක්‍ය ලියන්න මේ වාක්‍යවලදී අපි පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම විෂය නිර්දේශය ඇතුලේ ඔයා දැනගන්න ඕන වචනමාලාවල් ආවරණය වෙන විදිහට තමයි මේ වාක්‍ය පවා සැලසුම් කරලා දෙන්නේ. පැහැදිලිද? ඒ නිසා හොඳට මේ වාක්‍ය අහගෙන කම්මැලි නැතුව ලියන්න. හරි. දැන් පුතේ අපි ඉස්කෝලේ ගියා නම් උදේ ඉඳන් හවස් වෙනකම්ම මොකද කරන්නේ? ලියනවනේ. මේ දවස්වල ලියනවා ගොඩාක් අඩුයි. ඒ නිසා ලියන්න කම්මැලි වෙලා තියෙන ළමයි. හරිද එහෙම කම්මැලි වෙලා බෑ අකුරු එහෙම අමතක වෙනවා අකුරු කැත වෙනවා නේද ඒ නිසා කම්මැලි නැතුව හොඳට හිතට අරගෙන ලියන්න ඕනේ හරි හා අංක 1 කියලා දාලා මම මේ කියන එක ලියන්න මම තිත ගැන කියන්නේ ඔයා තිත එන්න ඕන තැන තියලා ලියන්න මම අහනවා කොතනද තිත තිබ්බේ කියලා හරි ලියන්න අංක 1 තාත්තා ලස්සන ගවුමක්
තාත්තා ලස්සන ගවුමක් තාත්තා ලස්සන ගවුමක් මිලදී ගත්තේය. අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් බලන්න ලියා ගන්න එහෙම බැරි වුණොත් උදව් කරන්න. තාත්තා ලස්සන ගවුමක් මිලදී ගත්තේය. තාත්තා ලස්සන ගවුමක් මිලදී ගත්තේය. එය නංගීගේ උපන් දිනයට ගත් එකකි. එය නංගීගේ උපන් දිනයට ගත් එකකි. හරි පුතේ ලියන්න අංක 2. රූලක් ඇරලා දාන්න අංක 2. මම නැවත සැරයක් කියන්නම් කලින් වාක්‍යය ලියා ගන්න බැරි වුණා නම් තාත්තා ලස්සන ගවුමක් මිලදී ගත්තේය. එය නංගීගේ උපන් දිනයට ගත් එකකි. හරි ලියන්න අංක 2. බීමත් රියදුරා වාහනය වේගයෙන් බීමත් රියදුරා වාහනය වේගයෙන් පැදෙව්වේය. වාහනය වේගයෙන් පැදෙව්වේය. එය කන්දෙන් පහළට පහළ අකුරු බලලා ලියන්න. එය කන්දෙන් පහළට පෙරලී ගියේය. එය කන්දෙන් පහළට පෙරලී ගියේය. බීමත් රියදුරා වාහනය වේගයෙන් පැදෙව්වාලු. එය කන්දෙන් පහළට පෙරලී ගියේය. හරි තැන් වල තිත් තියලා ලියන නැත්තේ නේද? රයිට් දාන්න පුතේ අංක 3. අංක 3. වැද්දා මුවදෙනට විද්දේය. මුවදෙන බේරී පැන ගියාය. වැද්දා මුවදෙනට විද්දේය. මුවදෙන බේරී පැන ගියාය. තිත එන්න ඕන තැන් වල තිත තියලා ලියන්න.
මං අහනවා කොයි තැන්වලද තිත තිබ්බේ කියලා. තුන්වෙනි වාක්‍ය නැවත කියන්නම්. වැද්දා මුව දෙනට විද්දේය මුව දෙන බේරි පැන ගියා ය. හතරවෙනි එක අපි කවන්න ලියන්න. දිනිති උදෑසනම අවදි වූවාය. දිනිති උදෑසනම අවදි වූවාය. දිනිති උදෑසනම අවදි වූවාය. ඇය දෙමාපියන් නමැද ඇය දෙමාපියන් නමැද නමැද කියලා කියන්නේ වඳිනවා කියන්නේ. ඇය දෙමාපියන් නමැද පාසල් ගියාය. පාසල් ගියාය. පාසල් දෙමාපියන් නමැද පාසල් ගියාය. දිනිති උදෑසනම අවදි වූවාය. ඇය දෙමාපියන් නමැද පාසල් ගියාය. පාසල් ගියාය. හරි නේද? හරි. නිමෝද්‍යා හංසනී පොතවල නිදාගන්න නැතුව ලියන්න. හරි. ඒක දන්නෙම නැතුව කිරණ වැඩක් හිමීහිට නේද? අර ලියන්න ගිහලා ඊට පස්සේ නේද? හුරුවෙන් කල්පනාවෙන් ඔළුව කෙලින් තියාගන්න මම බලන් ඉන්නේ. හරි. පොතේ පස්වෙනි එක අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. තරුව පාවෙනවා අහසේ. අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. නංගි තරුව ඉල්ලා අඬයි. අහසේ තරුවක් පාවෙයි. නංගි තරුව ඉල්ලා අඬයි. නංගි තරුව ඉල්ලා අඬයි. අහසේ තරුවක් පාවෙයි. නංගි තරුව ඉල්ලා අඬයි. හරි පුතේ. දැන් අතත් රිදෙනවා ඇති ලියලා මම ඔයාට හරියටම විනාඩියක් දෙනවා. නැවත වාක්‍ය කියවලා බලලා හොඳට පැහැදිලිව තිත එන්න ඕන තැන්වල තිත තියන්න. ඊට පස්සේ අපි අම්මට හරි තාත්තට හරි රතු පෑන දීලා වැඩිහිටියෙකුට ළඟ ඉන්න කෙනෙකුට රතු පෑන දීලා අපි ඒ තැන් වලට හරි දාන්න කියලා කියමු. ඉස්සල්ලා ඔයා හරියටම වාක්‍ය පහම බලන්න තිත් එන්න ඕන තැන් වලට තිත් තියන්න.
හරි පුතේ. කොබාන්ඩ අත උස්සන්න ඉවරයි. හරි. ඔන්න මම කියන තැන් හරි රතු පෑන දෙන්න අම්මතට රතු පෑන අම්මා හරි තාත්තා හරි ළඟ ඉන්න අයියා අක්කා හරි අතට දෙන්න දීලා ඒ කියන තැන් වල හරියට තිත තියෙනවා නම් හරි ඔයාව ධෛර්යමත් වෙන්න ලස්සනට හරියක් දෙන්න කියලා කියන්නේ මෙන්න මෙහෙම එන්න ඕනේ. තාත්තා ලස්සන ගවුමක් මිලදී ගත්තේ ය. එහෙම ලියනකොට පුතේ පුරුදු වෙන්න මෙන්න මෙහෙම ලියන්න. ගත්තේ යයන්න පොඩ්ඩක් ඈත් කරලා ලියන්න ය. ඔන්න ඔහොම තිත තියෙන්න ඕනේ. ගත්තේ ය. මේක එකට ලියන්න එපා පොඩ්ඩක් ඉඳ ඉතුරු කරලා ලියන්න. හරි. එතන තිත තියෙනවා නම් හරියක් දෙන්න. ගත්තේය. එය නංගීගේ උපන් දිනයට ගත් එකකී කියන තැන තිත තියෙනවා නම් දෙන්න හරියක්. හරියක් දෙන්න. දෙවනි එක බීමත් රියදුරා කාර්ය වේගයෙන් පැදෙව්වේ ය. වේ පොඩ්ඩක් ඉඩ තියලා ය. පැදෙව්වේ ය. යයන්න ළඟ තිත. යයන්න ළඟ තිත. කාර්යයක්ද වාහනයක්ද දුන්නේ වාහනයක් නේද? වාහනය වේගයෙන් පැදෙව්වේය. එය කන්දෙන් පහලට පෙරලී ගියේ ය. යයන්න චුට්ටක් ඈත් කරලා ලියන්න. ගියේය. එතෙන්ට එන්න ඕනේ තිත. දැන් තිත් හතරක් එන්න ඕනේ. තුන්වෙනි වාක්‍යය. වැද්දා මුවදෙනට විද්දේ ය. විද්දේ ය. පොඩ්ඩක් ඉඳ තියලා යයන්න. යයන්න ගාව තිත. හරියක් දෙන්න. මුවදෙන බේරී පැන ගියා ය. ගියා. පොඩ්ඩක් ඉඳ තියන්න. ය. යයන්න ගාව තිත. වැද්දා මුවදෙනට විද්දේය. මුවදෙන බේරී පැන ගියා ය. හරිද? තිත් දෙකයි එක. හතරවෙනි එක. දිනිති උදෑසනම අවදි වූවා ය. උදෑසන පොඩි ඉඩක්ම එමෙන්න ඕනේ. උදෑසන පොඩ්ඩක් ඉඩ තියලාම උදෑසනම අවධාරණය කරනවා. හරිද? උදෑසන අවදි වුණා කියන එක අවධාරණය කරලා කියනවා. උදෑසනම අවදි අන්න මයන්. හරිද? දිනිති උදෑසනම අවදි වූවාය. ඌවා පොඩි ඉඩක් ය. යයන්න ළඟ තිත. මේ මයන්න ගාව තිත තියන්නේ මම මේ කිව්වේ මේ මයන්න ළඟ මෙතන ඉඩ එන්න ඕන කියලා විතරයි. මෙතන තිත තියන්න එහෙම එපා. හරි නේද? දිනිති උදෑසනම අවදි වූවාය. යයන්න ළඟ තිත. වාක්‍ය අවසానයි. ඇය දෙමාපියන් නමැද පාසැල් ගියාය. අන්න යයන්න ළඟ තිත. ගියාය. හරි. පස්වෙනි එක අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. අහසේ තරුවක් පාවෙයි. වෙයි කියන තැන තිත තියන්න. නංගී තරුව ඉල්ලා අඬයි කියන තැන තිත තියන්න. අඬයි. හරි. එතකොට තිත්තෙන්න ඕනේ පුතේ ඔක්කොම 1 2 3 4 5 6 7 8 9 10යි. තිත් 10ක් තියෙන්න ඕනේ. හරි. ඒ හැම එකටම ඔන්න අම්මලා හරි දාලා. රයිට්. තිත් 10 හරියට ඒ තැන්වලම තියෙනවා නම් අත උස්සන්න. ඒ ක්ලැප් එක ඔයාලට මගේ. හරි නේද? රයිට්. දැන් පුතේ ඊළඟ අභ්‍යාසය. හරි. නැවත දාන්න අභ්‍යාසය කියලා. අභ්‍යාසය. අභ්‍යාසය. හරි. දැන් මම වචන කීපයක් දෙනවා. ඔයා ඒවා පෙළ ගස්සලා නිවැරදිව වාක්‍ය ලියලා අවසානයේට තිත තියන්නත් ඕනේ.
හරිද? මම අපිලිවෙලින් දෙන වචන ටිකෙන් පිළිවෙලට වාක්‍යයක් ලියලා අවසානයේ සිත තියන්නත් ඕනේ. රයිට් ලියාගන්න. අංක 1 ගියේය. මෙතන ලියන්න ගියේය දාන්න ඇල ඉරක්. කොරටුවට ඇල ඉරක්. ගියේය ඇල ඉරක්. කොරටුවට ඇල ඉරක්. කර තියාගෙන ඇල ඉරක්. කර තියාගෙන ඇල ඉරක්. උදැල්ල ඇල ඉරක්. සිරිපාල. බලන්න හරිද කියලා. ගියේය ඇල ඉරක්. කොරටුවට ඇල ඉරක්. කර තියාගෙන ඇල ඉරක්. උදැල්ල ඇල ඉරක්. සිරිපාල. ගියේය කොරටුවට කර තියාගෙන උදැල්ල සිරිපාල. හරි. ලියන්න නිවැරදිව පෙළගස්සලා. නිවැරදිව පෙළගස්සලා ලියන්න. හරි නේද පුතේ? හරි නේද? රයිට් බලන්න කොහොමද ලිව්වේ? ගියේය කොරටුවට කර තියාගෙන උදැල්ල සිරිපාල. කොහොමද ලිව්වේ? සිරිපාල කොහොමද? උදැල්ල කර තියාගෙන කොරටුවට ගියේය. සිරිපාල උදැල්ල කර තියාගෙන කොරටුවට ගියේය. සිරිපාල උදැල්ල කර තියාගෙන කොරටුවට ගියේය. එහෙමනේ දෙන්න ඕනේ. කො එහෙම තියෙන අත උස්සන්න. හරි. දැන් බලන්න ගියේය කියලා අග තිත තියලා තියෙනවද? හොඳයි. එහෙනම් හරියක් දෙන්න. හරි. ඒ જાතිය තව එකක් තව එකක් ලියමු ඇති ඒ જાතියෙන්. ලියන්න සෙල්ලම් කරන්න අංක 2 ලියන්න සෙල්ලම් කරන්න
එල ඉරක් සෙල්ලම් කරන්න කොළුවා එල ඉරක් කොළුවා ගොස් තිබුණි සෙල්ලම් කරන්න කොළුවා ගොස් තිබුණි කලියෙන් එළිය වැටෙන්නටත් මම නැවත කියන්නම් බලන්න හරියට ලිව්වද කියලා සෙල්ලම් කරන්න එළ ඉරක් කොළුවා එළ ඉරක් ගොස් තිබුණි එළ ඉරක් කලියෙන් එළ ඉරක් එළිය වැටෙන්නටත් සෙල්ලම් කරන්න කොළුවා ගොස් තිබුණි කලියෙන් එළිය වැටෙන්නටත් හරි ලියන්න බලන්න ඒකත් හරියට සුහා මොනවද හොයන්නේ ලියන්න කෙමිත් වැඩ සඳරි නම් ලියලා ඉවරයි වගේ සනාර ලියනවා සුහා ලියනවා කවි ශනං ඉවරයි වගේ අතත් උස්සනවා වූ නිමෝද්‍යා ලියනවා සඳනිත් ඉවරයිනේ රයිට් දෙනුවන් එහෙමනම් ඉතින් කැමරාව වහගෙනනේ පේන්නේ හරි චමිදුත් ඒ වගේ සිහිලල්ල එහෙමත් එහෙම තිනුල right වෙරංගා හරි පුතේ මේ බලමු එකත් ලේසියිනේ කොහොමද දෙන්නේ සෙල්ලම් කරන්න කොළුවා ගොස් තිබුණි කලියෙන් එළිය වැටෙන්නටත් එහෙනම් මොකද ලියන්නේ එළිය වැටෙන්නටත් කලියෙන් කොළුවා සෙල්ලම් කරන්නට ගොස් තිබුණි නේද එළිය වැටෙන්නටත් කලියෙන් කොළුවා සෙල්ලම් කරන්න ගොස් තිබුණි පොත උස්සන්න හරියට ලියපු අය එළිය වැටෙන්නටත් කලියෙන් කොළුවා සෙල්ලම් කරන්නට ගොස් තිබුණි මේව ලිව්වත් හරි කොළුවා එළිය වැටෙන්නටත් කලියෙන් සෙල්ලම් කරන්නට ගොස් තිබුණි කොළුවා එළිය වැටෙන්නටත් කලියෙන් සෙල්ලම් කරන්නට ගොස් තිබුණි right හා පුතේ right අපි ඊළඟට ලියමු ඔය තිතනේ ලියන්න කොමාව වරහන් තුල ලියලත් පෙන්නන්නකෝ කොමාව කියන්නේ ඔන්න ඔහොම එක්කෙනෙක් කියලා කොමාව right
හංසනී chat එකට දාලා තියෙනවා හරි අතිස්සොල්ලා හරි මේ කොමාව හරි එයාට ලියන්න පුතේ එකම වර්ගයට අයත් එකම වර්ගයට අයත් එකම වර්ගයට අයත් නාමපද වෙන් කිරීමට කොමාව යොදයි එකම වර්ගයට අයත් නාමපද වෙන් කිරීමට කොමාව යොදයි හරි උදාහරණ කියලා ලියන්න උදාහරණ කියලා ලියන්න අංක 1 අම්මා කැවුම් කොමාවක් දාන්න කොකිස් කොමාවක් දාන්න අග්ගලා කොමාවක් දාන්න අලුවා අම්මා කැවුම් කොකිස් අග්ගලා අලුවා පිළියෙල කළාය අම්මා කැවුම් කොකිස් අග්ගලා අලුවා පිළියෙල කළාය පුතේ යටින් ඉරක් අඳින්න කැවුම් කොකිස් අග්ගලා අලුවා එකම જાතියේ බඩු එකම જાතියේ කැවුම් කොකිස් අග්ගලා අලුවා එයි සියල්ල අම්මා පිළියෙල කරපු කෑම જાති අම්මා පිළියෙල කරපු කෑම જાති අන්න එහෙම එකම જાතියේ සෙට්ස් එකක් අරගෙන ඒවා එකින් එක වෙන් කරගන්න මොකද කරන්නේ කොමා දානවා කියවන්න හැමෝම මාත් එක්ක අම්මා කැවුම් කොකිස් අග්ගලා අලුවා පිළියෙල කළාය කැවුම් කොකිස් අග්ගලා අලුවා කියන්නේ අම්මා පිළියෙල කරපු කෑම එකම જાතියේ ඒවා වෙන් කරගන්න මොකද කරන්නේ කොමාව දානවා පැහැදිලිනේ හරි තව එකක් ලියන්න උදාහරණය 2 නංගි right කොමා දමමින් ලියන්න රතු නිල් කොළ කහ පාට රතු කොමා නිල් කොමා කොළ කොමා රතු නිල් කොළ අනිත් පාට මොකද්ද කහනේ කහ රතු නිල් කොළ කහ පාට දියසායම් නංගි රතු නිල් කොළ කහ පාට දියසායම් යොදාගෙන චිත්‍රය පාට කළාය
හරිද? පුතේ යටින් ඉරි අඳින්න රතු නිල් කොළ කහ මේ සියල්ල චිත්‍රය පාට කරන්න නංගි යොදාගත්ත පාට. චිත්‍රය පාට කරන්න නංගි යොදාගත්ත දියසායම් වල පාට තමයි මේ තියෙන්නේ. රතු නිල් කොළ කහ. එනිසා එකම වර්ගයේ ඒවා වෙන් කර ගැනීම සඳහා කොමාව භාවිතා කරනවා. හරි. ඔය පුතේ කොමාව භාවිතා කරන එක අවස්ථාවක්. පැහැදිලිනේ? දැන් මම තව ගොඩාක් උදාහරණ ලියන්න යන්නේ අතරින්දන නිසා අපි ඉස්සරහදී පේපර් එකක් එහෙම දීලා ඒවැ කොමාව දාන්න කියලා එහෙම දුන්නාම ඔයාලා හරි කල්පනාවෙන් මේ තැන් වල කොමාව දාන්න ඕනේ. පැහැදිලිද? රයිට්. දැන් කොමාව දාන එක අවස්ථාවක් නෙවෙයි. තව අවස්ථාවක් ලියන්න. වැකියක් කියවීමේදී හැමෝම ලියන්න පුතේ කම්මැලි නැතුව ලියන්න. වැකියක් කියවීමේදී කෙටි විරාමයක් දැක්වීමට වැකියක් කියවීමේදී කෙටි විරාමයක් දැක්වීමට කොමාව යොදයි. හරිද? වැකියක් දිග වාක්‍යයක් කියවනකොට පුතේ දැන් පොඩි වාක්‍යයක් නම් නේද අපිට එක දිගට කියන්න පුළුවන්. හැබැයි දිග වාක්‍යයක් නම් දිග වාක්‍යයක් කියන්න බෑනේ. මැදදී හුස්ම ගන්න එහෙම ඕනේ, නවත්තන්න ඕන නේද? නැත්නම් අර මං ඉස්සල්ලා කියපර හිටපු අධ්‍යාපන ඇමතිතුමා වගේ කියවන්න බෑනේ එක දිගට අපිට. හරිද? ඒතර වාක්‍යයක් කියවන් යනකොට පුතේ අපි අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? යම් තැනකදී පොඩි විරාමයක් විවේකයක් ගන්න ඕනේ. හැබැයි හැම තැනකදී මෙහෙම විරාමයක් අරගෙන හරියන්නේ නැහැ. තේරුණාද කියන එක? දැන් එහෙම එක එක තැන් වල විරාම අරගෙන හරියන්නේ නැහැ අපිට හිතෙන තැන් වල. දැන් අර පරණ සින්දුවක තියෙන්නේ මැවිලා පෙනේවි රූපේ නැත්නම් මැවිලා පෙනේ විරූපේ. එහෙම එන්නත් පුළුවන් ඊගාවට. පැහැදිලිද කියන එක? අපි අනවශ්‍ය තැන් වල ගත්තොත් විරාමේ එක එක විදියට ඇහෙන්න පුළුවන්. ඒ හින්දා ඒ විරාමේ ගන්න ඕන තැන අපි කොමාවකින් දක්වනවා. අපි නම් ටිකක් දිග වාක්‍යයක් ලියමු. ඒකේ විරාම ගත යුතු තැන් වලට කොමාව දාලා. හරිද? ලියන්න මෙහෙම ටිකක් ඉක්මනින් ලියමු. තේබී අවසාන වූ පසු වචන කඩලා ලියන්න ඕනේ ඔන්නෝම. තේ බී අවසාන එහෙම ලියන්න ඕනේ. තේ බී අවසාන වූ පසු තේ බී අවසාන වූ පසු නිමල් නැගිට තේ බී අවසාන වූ පසු නිමල් නැගිට කොමාවක් දාන්න. කොමාවක් තාත්තාගේ මේස පිහිය පැලේ වහලේ
සංගවා තිබූ තැනින්ගෙන පැලේ වහලේ සංගවා තිබූ තැනින්ගෙන සංගවා තිබූ තැනින්ගෙන තාත්තාගේ මේස පිහිය පැලේ වහලේ සංගවා තිබූ තැනින්ගෙන කොමාවක් දාන්න සංගවා තිබූ තැනින්ගෙන කොමා කොපුවෙන් ගලවා කොපුවෙන් ගලවා කොපුවෙන් ගලවා කොපුවෙන් ගලවාගෙන ගලවාගෙන කොපුවෙන් ගලවාගෙන ලියැද්දට බැස ලියැද්දට බැස ලියැද්ද මේ වචන ඔක්කොම ඔයාට ඕන වෙනවා ලියැද්දට බැස ලියැද්දට බැස කොමා ලියැද්දට බැස කොමා ගොයම් බටයක් කපාගෙන ගොයම් බටයක් කපාගෙන ගොයම් බටයක් කපාගෙන නලාවක් සාදා දුන්නේය නලාවක් සාදා දුන්නේය නලාවක් සාදා දුන්නේය නලාවක් සාදා දුන්නේය නැවතීමේ තිත සුනිල් එය පිම්බේය සුනිල් එය පිම්බේය නැවතීමේ තිත සුනිල් එය පිම්බේය නැවතීමේ තිත අත රිදෙනවද පුතේ දිග වාක්‍යයක් එහෙම දිග වාක්‍ය තියෙනවා දැන් ඒ දිග වාක්‍යයක් ලියන්න නැතුව මේක පැහැදිලි කරන්න බෑනේ ඒ දිග වාක්‍යයක් එක දිගට කියන්න බෑ එතකොට ඒක කොටස් කර කර කියන්නේ ඒ කොටස් කරන්න අපට ඕන ඕන තැන් වලින් බෑ ඒ කොටස් කරන්න નિયમિત තැන් තියෙනවා ආන්ගේ කොටස් කරන පොඩි විරාමයක් ගන්න තැනකදී අපි කොමාව දානවා හරි අපි දැන් කොමාවත් එක්ක කියමු රයිට් කියන්න මාත් එක්කම තේබී අවසාන වූ පසු නිමල් නැගිට කොමා තාත්තාගේ මේස පිහිය පැලේ වහලේ සංගවා තිබූ තැනින්ගෙන කොමා කොපුවෙන් ගලවාගෙන ලියැද්දට බැස කොමා ගොයම් බටයක් කපාගෙන නලාවක් සාදා දුන්නේය එය සුනිල් නැත සුනිල් එය පිම්බේය දැන් අර බලන්න ඒ කොමාව තිබ්බහම වාක්‍ය මැද අපිට විරාමය ගන්න තැන හොඳට පැහැදිලි වෙනව නේද? ඒ වාක්‍ය ඇතුලේ තියෙනවා කාරණා ගොඩක්. ඒ එක් කාරණාව වෙන් වෙන පරිදි ලස්සනට ඒ මොකද කරලා තියෙන්නේ? විරාම ලකුණ තියලා. හරි අපි ආපහු කියවමු. තේබී කියන මාත් එක්කම හයියෙන්. හරි කට ඇරලා හයියෙන් කියන්න. තේබී අවසාන වූ පසු නිමල් නැගිට තාත්තාගේ මේස පිහිය පැලේ වහලේ සංගවා තිබූ තැනින්ගෙන කොපුවෙන් ගලවාගෙන ලියැද්දට බැස ගොයම් බටයක් කපාගෙන නලාවක් සාදා දුන්නේය සුනිල්ලය පිම්බේය හරි ඔන්න කොමාව යෙදෙන තැන් හරි එහෙනම් අපි යන් ඊළඟ විරාම ලකුණට
හරි. දැන් පුතේ ඊළඟ විරාම ලකුණ ලියන්න වෙලාව අපි දැන් සිංහල කොටස කතා කරා නේද පැයක් වගේ වෙනකම්. ඒ නිසා අපි මෙහෙම කරමු. ඊළඟ විරාම ලකුණ ඔහොමම තියමු. අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අපි දැන් අත රිදෙන නිසා පොඩ්ඩක් යම් ගණිත ගැටලු කීපයක් කරලා ඒ සම්බන්ධ දැනුම කොහොමද කියලා බලන්න. හරි. දැන් ඔයාට ගණිතයේ සම්බන්ධයෙන් ලියන්න වෙනම පොතක් තියෙනවා නම් ඒක ගන්න. එහෙම නැත්නම් දැනට කොලේක හරි කමක් නැහැ ලියා ගන්න. ලබන සතිය වෙනකොට ගණිතයටත් වෙනම පොතක් ගන්න. හරි. හොඳයි. මම දැන් ඔයාට ගැටලුවක් දෙනවා. අපි බලමු මේ ගැටලුව ඔයාට කරන්න පුළුවන්ද කියලා. හරි. මේ අපි ඔහොමම යන්නේ නේද? වතුර ටිකක් එහෙම බොන්න වෙලාව ඕනද නැද්ද? ඕනේ නැහැ නේද? අද වැස්සනේ නේද? වතුර තිබ්බහම නැහැ නෙච්චරනේ. හරි. අපි දිගටම කරගෙන යමු. මොකද මේ ගොරෝමින් වහිනවා මෙහෙටත්. ඉතින් කොච්චර වෙලා කරන්න පුළුවන් වෙයිද වෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් වෙලා කරගෙන යන්නේ. හදිස්සියවත් නේද? විදුලියේ විසන්ධි වෙන්න පුළුවන් මොනවා වෙයිද දන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඉන්ටර්වල් ගන්න නැතුව කරමු හරි. දැන් ලබන සතියේ පුතේ ඉරිදා මේ වෙලාවට පන්තිය තියෙනවා. ඉරිදා 3 ඉඳන් 5 වෙනකම් පන්තිය තියෙනවා. තියෙන අතරේ සෙනසුරාදාත් පන්තිය පැවැත්වෙනවා. සෙනසුරාදා තියෙන වෙලාව කොහොමද කියන එක අපි ගෲප් එකට දාන්නම්. ඒතර ඔයාලගේ යාළුවෝ හැමෝටම පන්තිය පිළිබඳ පණිවිඩය දැනුවත් කරන්න. මොකද ඔයාලා ඔයාගේ යාළුවන්ට එතකොට බොහොම යහපත් පණිවිඩයක් නේ කියන්නේ. ඒතර අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව හම්බෙනවා. ඒ නිසා ඔයාටත් අනිවාර්යෙන් මේකේ ආශිර්වාදය ලැබෙනවා. එනිසා යාළුවෝ හැමෝටම කියන්න. අපි ඒතර මේ යාළුවොත් එකතු කරගෙන ඊළඟට අපිට ඔයාලා වගේ මීට කලින් පන්තිය ගැන අහලා තිබුණු අයට පණිවිඩය ඇත්තටම දෙන්න බැරි වුණා. ඒ අයටත් අපි ලබන සතිය වෙනකොට පණිවිඩ ලබා දෙන්නම්. එතකොට අපි හැමෝමත් එක්ක හොඳ කණ්ඩායමක් විදිහට මේ වැඩසටහන ඉස්සරහට දිගටම කරගෙන යමු. කොහොමත් ලබන සතිය ඉඳන් සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම ඔයාලට මේ පන්තියට මේ වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ මෙන්න දැන් ගණිත පාඩමක් විදිහට නෙමෙයි ඔයාලාට මේ වෙනකොට තියෙන ගණිත දැනුම කොයි වගේද කියලා බලන්නත් එක්ක ඒ කියන්නේ ඔයාලගේ මට්ටම තීරුම් අරගෙන ඒ මට්ටමේ ඉඳන් අවශ්‍ය කරන තත්ත්වයේ දක්වා ඔයාලව ක්‍රමානුකූලව අරගෙන යන්න තමයි මම මේ අභ්‍යාස කීපයක් දීලා දැනුම පරීක්ෂා කරලා බලන්නේ. හරි. ලියමු අපි ලේසි එකක් ලියන්න. ලීටර් එකක බෝතලයකට ගැටලු අංක 1 ලීටර් එකක බෝතලයකට වචන ලියන්න. ලීටර එකක බෝතලයකට
ලීටර එකක බෝතලයකට ලීටර එකක බෝතලයකට මිලිලීටර 300 බෝතල් මිලිලීටර 300 බෝතල් මිලිලීටර 300 බෝතල් මිලිලීටර 300 බෝතල් පහක දොඩම් යුෂ මිලිලීටර 300 බෝතල් පහක දොඩම් යුෂ පහක දොඩම් යුෂ දමන ලදී ලීටර් එකක බෝතලයකට මිලිලීටර් 300 බෝතල් පහක දොඩම් යුෂ දමන ලදී ඉවතට ගිය දොඩම් යුෂ ප්‍රමාණය කොපමණද 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 පුතේ ලියා ගන්න බැරි වුණා නම් මම නැවත සැරයක් කියනවා ඉක්මනින් අහලා හදා ගන්න අඩුපාඩු ලීටර් එකක බෝතලයකට මිලිලීටර් 300 බෝතල් පහක දොඩම් යුෂ දමන ලදී ඉවතට ගිය දොඩම් යුෂ ප්‍රමාණය කොපමණද හොඳයි විනාඩියෙන් හදලා උත්තරේ මට කියන්න විනාඩියෙන් හදන්න
හරි කෝ පුතේ අවසන් අය අත උස්සන්න. කීප දෙනෙක් මෙතන අත උස්සගෙනමත් ඉන්නව නේද? හරි. හරි. ගොඩක් අය හරි ඉවරයිනේ. රයිට් මේ බලන්න. ලීටර් එකක බෝතලයක් තිබ්බලු. මේ බලන්න බෝතලයේ ලීටර් 1යි. බෝතලයේ ලීටර් 1යි. ඔන්න බෝතලේ. ලීටර් 1යි. මිලිලීටර් 300 බෝතල් 5ක දොඩම් විශ තිබ්බලු. හරි. පුතේ ලීටර් 1යි කියන්නේ ලීටර් 1ක් කියන්නේ ඔයා පරිමාව හා ධාරිතාවයේ පාඩමේදී ඉගෙනගෙන තියෙනවා නේද? ලීටර් 1ක් කියන්නේ මිලිලීටර් 1000යි කියලා. මිලිලීටර් කොච්චරයිද? 1000යි. ඉගෙනගෙන තියෙනවා නේද? හරි. දැන් අපි ඊළඟට බලමු මිලිලීටර් 300 බෝතල් 5ක කොච්චර තියෙනවද කියලා බලන්න. 300 5න් ගුණ කරන්න. 5 වරක් 0යි 5 වරක් 0යි 5 වරක් 3 15යි මිලිලීටර් 1500යි. ඊළඟට දැන් ඒ ටික 300 බෝතල් 5ක තිබ්බේවා ඔක්කොම දාන්නේ ලීටර් 1ක බෝතලයටනේ. ලීටර් 1යි කියන්නේ මිලිලීටර් 1000යිනේ. එහෙනම් කොච්චර අපත යනවද කියලා හොයන්න මේ ප්‍රමාණයෙන් මේ මිලිලීටර් 1000 අඩු කරන්න. ඔන්න මිලිලීටර් 1000 අඩු කරන. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි බිංදුවයි 15න් 10ක් අඩු කරපුවම 5යි මිලිලීටර් 500යි. කොහොම මිලිලීටර් 500 කියලා ආවයි අත උස්සන්න. ඔන්න මගේ ගානේ ක්ලැප් එකක්. අපි පන්තිය දුන්න පළවෙනි ගාන ඔයාලා හැදුවා. ළඟ ඉන්න අම්මලා හරියට හැදුවා නම් මෙහෙමයි ලකුණු දෙන්නේ. බලන්න ලීටර් 1 මිලිලීටර් 1000යි කියලා එයා තීරුම් අරගෙන කටු වැඩ කරලා තියෙනවා නම් හරියට. 300 5න් ගුණ කරලා 1500 කියලා හරියට ගත්තා නම් හරියක් දෙන්නේ. 1500න් මේ 1000 අඩු කරලා 500 කියලා ගත්තා නම් තව හරියක් දෙන්නේ. මතක තියාගන්න නිවැරදිව හැදුවට වැඩක් නැහැ. මෙන්න මේ විදිහට කටු වැඩ කරලා නැත්තම්. මේක සමහරට කියයි නෑ සර් එහෙම හදන්න ඕනේ අපිට ඕක කෙලින්ම හිතෙන් හදලා ගන්න හැකි කියලා. හිතෙන් හදන්න පුළුවන් ගණන් ඕන තරම් පුතේ විභාගෙට එනවා. හරිද? හැබැයි හිතෙන් හදනකොට දැන් පේපර් එක හදන කට්ටිය දන්නවා ලේසි ගණන් දුන්නාම දක්ෂ ළමයා මොකද කරන්නේ? ලේසි ගාන ටක් ටක් ගාලා හිතෙන් හදනවා. හැබැයි ඒක ලේසි වැඩිකමට එයා හදිස්සියට හිතෙන් හදනකොට මොකද වෙන්නේ? එයාට සමහර ඒවා හිතපු ගමන්ම මග ඇරෙනවා අතපසු වෙනවා. අපිටත් වෙනවා ඒක ලේසි වැඩිකමට කලබල වුණොත් එහෙම අපිටත් වරදින්න පුළුවන් එක සැරේ. දැන් මේ දෙන සමහර ගණන් අයියෝ ලේසිනේ කියලා අපිත් එක පාට හදන්න ගන්නකොට අපිටත් කලබල වීම නිසා සමහරලාට වරදින්න පුළුවන්. තේරෙනවද කියන එක? ආන් ඒක දන්න හින්දා සමහර ලේසි ගණන් දෙනවා. හැබැයි කලබල වුණොත් ඒව වරදින්න පුළුවන්. ඒ නිසා හිතෙන් හදන්න පුළුවන් වුණාට කමක් නැහැ. හිතෙනුත් හදන්න. හැබැයි මේ විදිහට කටු වැඩ කරමින් හදන්න. එතකොට මේක ಗುಣ කරද්දි මෙහෙම ලියලම ಗುಣ කරන්න වරදින්නේ නැහැ. ඊට පස්සේ මේ ලීටර් මිලිලීටර් කරලා මෙතෙන්ට ගේන්න. මේකෙන් මේක අඩු කරලා උත්තරේ මෙතන අරගෙන ඊට පස්සේ මේ උත්තරේ අතන ලියන්න. අන්න ඒ ක්‍රමය පාවිච්චි කරපුවම වරදින්නේ නැහැ මේ. පැහැදිලිද හැමෝටම? තේරුණාද? ඒ නිසා අපේ මේ පන්ති අරමුණ මේවා කියලා දෙන එක විතරක් නෙමෙයි විභාගයේ සඳහා ඔයා ටික හුරු කරවන එක. විභාගයේදී ඔයාට වරදින්න තියෙන තැන් වරදින් නැතුව නිවැරදි වෙන විදිහට ඔයාව ටික ක්‍රමවේදයකට ගන්න එක. හරි. දැන් මේක හිතෙන් හදපු ළමයා කටුවට cc එකට හදපු එක්කෙනා අපි එහෙම කරන්නේ ලීටර් එක මිලිලීටර් 1000යි කියලා හොයාගත්තට පස්සේ අපි ගාන එකතැනම හදනවා. 300 බෝතල් 5ක 300 ගුණ කිරීම 5 හෙව්වා 1500යි. අය වෙන තැනක ලියන්න යන්නේ. එතනම අර 1000 මෙතෙන්ට ගෙනහලා අඩු කරනවා. දැන් කෙනෙක් මෙහෙම හැදුවොත් එහෙම පුතේ මේ බලන්න. කෙනෙක් හදනවා මෙහෙම. 300 ගුණ කිරීම 5 1500යි කියලා ගත්තා මෙතන.
ඊළඟ සැරේ මේක අරගෙන ආයෙ ලියනවා 1500යි අඩු කරනවා එකෙන් 1500යි කියලා උත්තරේ ගන්නවා. දැන් පුතේ මෙහෙම උත්තරේ ගත්තත් හරි. මේක උත්තරේ ගත්තත් හරි වැරදි නෑ. හැබැයි මෙහෙම අවස්ථා දෙකක මේ කතාව ලියනකොට ගත වෙන වෙලාව අඩු වෙනවා. මෙහෙම එකම තැන මේක කෙලින්ම කරගෙන ගියා. තේරුණා නේද කියන එක? ඒ නිසා අපි මේවා වැරදි නෑ. මේක වැරදි නෑ මෙහෙම ගත්තා කියලා. හරි අපි වෙලාවත් ඉතුරු කරගන්න ඕනේ නිවැරදි වෙන්නත් ඕනේ. ඒ නිසා අපි මෙන්න මෙහෙම පිළිවෙලට හදාගෙන ගිහිල්ලා මෙතනින් අරගන්න උත්තරය අපි අතන ලියනවා කියලා. පැහැදිලි නේද කියන එක? හරි අපි එහෙම පියවරෙන් පියවර හුරු වෙන්න ඕනේ. එහෙම හොඳ ක්‍රම හුරු වුණාම විභාගෙදී අපිට ආයෙ වරදින්නේ නැහැ. ඉතින් අපි මේ පන්තිය කරද්දි ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්නවා වෙනත් පන්ති වලට යනවා ඇති නේද? ගෙදර දොරේ අම්මා තාත්තා උගන්වනවා ඇති, පේපර් කරනවා ඇති නේද? ඒ කරන ඒවා ඔක්කොම අතරේ අපිත් යම් ක්‍රමවේදයන් ටිකක් ඔයාලට කියලා දෙන්නම්. ඒ ක්‍රමවේදයන් කියන දේ අහලා හොඳට හුරු වෙන්න. එතකොට වැඩ ටික කරගන්න පුළුවන්. හරි පුතේ. දාන්න ඊළඟ ගාන ලියන්න. අංක 2 කියලා දාලා ලියන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය තෝරන්න. මම ප්‍රකාශ 3ක් ලියනවා. ඔයා නිවැරදි ප්‍රකාශය තෝරන්න ඕනේ. ඔන්න පළවෙනි ප්‍රකාශය. 77 එකතු කිරීම 7 අඩු කිරීම 9 සමානයි 72. දෙවන එක ලියන්න 55 එකතු කිරීම 5 අඩු කිරීම 7 සමානයි 53. තුන්වෙනි ප්‍රකාශය 75 එකතු කිරීම 4 අඩු කිරීම 3. හොඳයි තෝරන්න බලන්න. 77 එකතු කිරීම 7 අඩු කිරීම 9 සමානයි 72. 55 එකතු කිරීම 5 අඩු කිරීම 7 සමානයි 53. 75 එකතු කිරීම 4 අඩු කිරීම 3 සමානයි 74. ඉක්මනින් තෝරන්න බලන්න. මේ තුනෙන් නිවැරදි ප්‍රකාශයයි අහන්නේ. නිවැරදි. නිවැරදි ප්‍රකාශය අහන්න. කො ප්‍රකාශයේ හෙව්වනම් නැගිටින්න. නිවැරදි ප්‍රකාශය හොයාගත්ත අය නැගිටින්න.
හිමෝද්‍යා හංසනී හොයාගෙන සඳනී හොයාගෙන කෞශික හොයාගෙන කෞශිකගේ අක්කත් තිබෙනවා සුහා හොයාගෙන හරි බලමුද අපි කැමරා ඔෆ් කරගෙන ඉන්න කට්ටිය නම් ඉතින් මට බලන්න විදියක් නැහැ රයිට් මෙතන බලන්න පුතේ 77ට 7ක් එකතු වෙලා 9ක් අඩු වෙලා 77ට බලන්න 77ට 7ක් එකතු 9 කොන වෙන තැනක කරලා බලන්නත් පුළුවන් 77 එකතු කිරීම 7 මම අර ඉස්සරලා කිව්වේ 7යි 7යි 14න් 4යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 84යි ඒකෙන් අඩු කිරීම 9 අඩු කිරීම 9 මෙතන 4න් 9ක් බෑ එකක් ගන්න 14න් 9ක් 14න් 9ක් අඩු වුණාම 5යි මෙතන තියෙන්නේ 7යි ඒ 7 මෙතෙන්ට ගන්න හරි 72 නෙවෙයි යන්නේ 75 ඒ නිසා මේ ප්‍රකාශය වැරදි ඊළඟට මෙයා ගැන බලන්න කොහොමද එන්නේ 55 එකතු කිරීම 5 5යි 5යි 10න් බිඳුවයි 5යි 1යි 6යි 60යි අඩු කිරීම 7 බිඳුවෙන් 7ක් බෑ 10න් 7ක් 3යි මෙතන තියෙන්නේ 5යි 53යි මෙන්න හරි අන්න හරි මෙයා ගැනත් බලන්න නිකමන 75යි එකතු කිරීම 4 79යි අඩු කිරීම 3 9න් 3ක් 6යි 76යි මෙතන තියෙන්නේ 74 වැරදි එහෙනම් නිවැරදි ප්‍රකාශය වෙන්නේ මෙන්න මේ දෙවණි එක දෙවනි ප්‍රකාශය නිවැරදි කියලා අරගෙන තියෙනවා නම් ළඟ ඉන්න අම්මා තාත්තා හෝ අයියා අක්කා මොකද කරන්නේ හරියක් දෙන්න හරියක් දෙන්න හරි කෝ දෙවනි ප්‍රකාශය නිවැරදිව ගත්ත අත උස්සන්න බොරුවට අත උස්සන්න බෑ බොරුවට අත උස්සන්න හදනවා නම් ළඟ ඉන්නේ අම්මා තාත්තා අයින්ට ටොක්කා හරි මටත් පුළුවන් මම කණෙන් අල්ලා වාඩි කරවන්න අතේ දුරින් ඉන්න කෝ දෙවනි ප්‍රකාශය හරියට ගත්ත අත උස්සන්න මම බලනකම් කියනකම් ඉන්න හරි 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 රයිට් පුතේ ඊළඟට ලියන්න වැරදි ප්‍රකාශය තෝරන්න වැරදි ප්‍රකාශය තෝරන්න මම ප්‍රකාශ තුනක් දෙනවා විනාඩියෙන් වැරදි ප්‍රකාශය තෝරන්න වැරදි ප්‍රකාශය ලියන්න වැරදි ප්‍රකාශය තෝරන්න ලියන්න වැරදි ප්‍රකාශය තෝරන්න කියලා මෙන්න පළවෙනි ප්‍රකාශනය 8 ගුණ කිරීම 8 අඩු කිරීම 8 සමානයි 56යි 56යි ඔන්න දෙවනි ප්‍රකාශය 6 ගුණ කිරීම 6 එකතු කිරීම 6 සමානයි 42යි 6 ගුණ කිරීම 6 එකතු කිරීම 6 සමානයි 42යි 9 එකතු කිරීම 3 අඩු කිරීම 3 සමානයි 3යි හරි අහන්නේ වැරදි ප්‍රකාශය විනාඩියෙන් හොයන්න 8 ගුණ කිරීම 8 අඩු කිරීම 8 සමානයි 56යි 6 ගුණ කිරීම 6 එකතු කිරීම 6 42යි 9 එකතු කිරීම 3 අඩු කිරීම 3 සමානයි 3යි වැරදි ප්‍රකාශය විනාඩියෙන් හොයන්න හොයලා ඉවර වෙලා නැගිටින්න
ඇවුන්නේ නැද්ද? ඉස්සලා ගාන හදනකොටත් ඇහුන්නේ නැති අත උස්සන්න. ඔව් හැබැයි ඒ වුණාට ඉතින් ගාන මේ බෝඩ් එකේ හදපු ඉඳ ෂේප් නේද ඒක? අය කියන්න ඕනේ නැහැ නේද? කියන්න ඕනේ නැහැ නේද ගාන අපෝ? අර කියන්න ඕනේ නැහැ කියන අත උස්සන්න. බෝඩ් එකේ හදනවා දැක්කනේ නේද? ඒක තමයි. සෝරි එහෙම જાති වෙනවා පුතේ හිටපු ගමන්. හිටපු ගමන් ඒ වගේ ප්‍රශ්න වෙනවා. හරි. මේ දැන් ලියා ගන්න. හරි දැන් ලියා ගන්න ඊළඟ ගාන ලියා ගන්න අංක දාලා ලියන්න 800න් භාගයෙන් 4න් 1ට 800න් භාගයෙන් 4න් 1ට මම බැලුවා සඳනිදි හොඳට වැඩ කරමින් හිටියා එකපාරට මේ මොකුත් ලියන්න නැතුව මොකෝ උනේ කියලා හරි නේද සනාරත් ඒ වගේ බලාගෙන හිටියා ඉතින් මේ මම බැලුවා මොකද කියලා මොකුත් නැහැ සද්ද නැතුව බලාගෙන ඉන්නවා හරි ලියන්න 800න් භාගයෙන් 4න් 1ට 25ක් එකතු කළ විට 800න් භාගයෙන් 4න් 1ට ඒ භාගය කියලා ලියනකොට පුතේ මෙහෙම ලියන්න ඕනේ 800න් භාගයෙන් 4න් 1ට ඔන්න ඔහොම ලියන්න භාගය කියලා නැත්තම් මේ ගැටලුව වැරදි වෙනවා දැන් මම මේ ගැටලුව තෝරගත්ත තැනත් මුද්‍රණය කරලා තියෙන්නේ වැරදියට භාගය කියලා. ඒකේ මම ඉස්සලා භාගය කියලා කිව්වේ. එතනත් වැරදි. හරි. 800න් භාගයෙන් 4න් 1ට 25ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව කීයද? අටසීයෙන් භාගයෙන් 800න් භාගයෙන් 4න් 1ට 25ක් එකතු කළ විට කීයද? එකකින් ගමු 800න් භාගයෙන් 4න් 1ට 25ක් එකතු කරාලු කීයද අහනවා උත්තරේ. හරි. ඉක්මනට ගන්න. විනාඩියකට අඩු කාලෙකින් ගන්න හැමෝම. උත්තරේ ගත්ත ගමන් අත උස්සන්න. හැබැයි හදිස්සි වෙලා කලබල වෙලා වරද්ද ගන්න එපා. ළඟ ඉන්න අම්මා තාත්තා හෝ වැඩිහිටියා හැමතිස්සෙම බලන්න ඕනේ අර එයා මේ උත්තරේ ලබා ගැනීමේදී කටු වැඩ කරන තැන. හරිද? උත්තරේ ලබා ගන්නකොට කටු වැඩ කරන තැන හරි ගානට පිළිවෙලට අපි මේ කියන විදිහටම කරගෙන යනවද කියලා. සමහර ගණන් හරීම ලේසි හිතෙන් ගන්න පුළුවන් ඒ වුණාට එහෙම ගන්න එපා. right. right කිමිත් ලියන ආරච්චි. ඒ බොනවනේ ඒකක් එහෙමත් හම්බෙලා. ඒකනේ වාහනක හොඳට වැඩ කරනකොට තේ එහෙමත් හම්බෙනවනේ. හරි හරි. දැන් ගොඩක් අය අත උස්සලා තව එක්කෙනෙක් දෙන්නෙක් හදනවා පොඩ්ඩක් කිමු තප්පර 10ක් විතර ඉඳලා හදමු right හරි පුතේ මේක හදද්දි බලන්න හරි පිළිවෙලට යන්න 800න් භාගයෙන් දැන් මෙතන ඔයාලා දන්නව නේද මෙන්න මේ වචන දෙකේ වෙනස භාගය භාගය ඔය වචන දෙක හොඳටම දන්නව නේද? භාගය භාගය. හරි. මට කියන්න මෙහෙම භාගය කියලා කිව්වොත් ඒ කියන්නේ මොකද්ද? භාගය කියලා කියන්නේ මේ වගේ කොටස් දෙකකට බෙදලා ඒ කොටස් දෙකෙන් එකක් නේද? ඒක නේද භාගය කියන්නේ? අත උස්සන්න හරි කියන අය භාගය කියන්නේ දෙකෙන් එකයි කියන අත උස්සන්න.
හරි. එතකොට මේ භාගය කියලා කියන්නේ මොකද්ද? දෙකෙන් එක, හතරෙන් එක, තුනෙන් එක මේ වගේ ඕනම එකකට නේද අපි කියන්නේ මොකක් කියලාද? එහෙම නැත්නම් සමහරට අපි ගත්තොත් ඕනනම් 3න් 2 4න් 3 නේද? මේවට නේද භාග කියලා කියන්නේ භාග සංඛ්‍යා කියලා කියන්නේ. පැහැදිලි නේද හැමෝටම? right. එතකොට මෙතන පුතේ කියන්නේ 800න් භාගයෙන් 800න් භාගය හොයාගන්න භාගය කියන හරියටම දෙකෙන් පංගුවක්නේ. එහෙනම් 800 බෙදන්න ඕනේ දෙකෙන්. අපි කෙටි බෙදීම දාලා මෙහෙම බෙදමු දෙකෙන්. 8ට 4යි බිංදු දෙකට නෑ. එහෙනම් 800 භාගය 800 දෙකෙන් බෙදපුවම එන්නේ කීයද? 400. 400න් 4න් එකක්. 400 කොටස් 4කට බෙදලා ඒකෙන් එකක්. එහෙනම් 400න් එක හොයාගන්න මේ 400ත් බෙදන්න ඕනේ 4ෙන්. එයි මේ තියෙන්නේ 400 නම් 400 කොටස් 4කට ඔන්නෝම බෙදනවා. ඔන්නෝම බෙදලා 4ෙන් එකක් ගැන අහන්නේ. මෙන්න මේක පිළිබඳව තමයි මේ අහන්නේ. 4ෙන් එකක් ගැන අහන්නේ. මේ ටික 4ෙන් එකයි. එහෙනම් 4ෙන් එක හොයාගන්න මොකක් කරන්න ඕනද? මේ සම්පූර්ණ එක හෙවත් 400 අපි බෙදන්න ඕනේ කොටස් කීයකටද? 4කට බෙදා ගන්න ඕනේ. එහෙනම් 400 4ෙන් බෙදන්න. 4ට 4 ඒවා 1යි බිංදුවයි බිංදුවයි 100යි. එහෙනම් ඒ 800න් භාගය කියන්නේ 400යි. 400න් 4ෙන් එකක් කියන්නේ 400 4ෙන් බෙදුවහම ලැබෙන ඒවා. 400 4ෙන් බෙදුවහම 100යි. හරි. ඒකට 25ක් එකතු කරන්නලු. මෙන්න මේ ආපු පිළිතුරට 25ක් එකතු කරන්න. 5යි 2යි 1යි 125 ආපු අය දැන් නැගිටින්න. 125 ආපු අය නැගිටින්න. හරි. මෙන්න ඔයාලට ක්ලැප් එකක්. හරි වාඩි වෙන්න. හොඳයි. පුතේ අහගන්න. අපි දැන් මේ පන්තිය යටතේ හරිද? මේ පන්තිය යටතේ මම දැන් ටිකක් වෙලා ගිහින් තියෙන නිසා අපි පන්තිය සාමාන්‍යයෙන් 3 ඉඳන් 5 වෙනකම් කරන එක අද වැස්ස තිබුණු නිසා කල්ලාතු අපි ලින්ක් එක දාලා තිබ්බා 4ට පටන් ගන්න කියලා. දැන් අපි පැය දෙකක් විතර වගේ කාලයක් පන්ති හිටපු නිසා මම මෙතනින් පන්තිය නවත්තන්න හදන්නේ මේ ටික අහගෙන ඉන්න. අපි මේ පන්තිය ඇතුලේ පුතේ ඔයාට කියලා දෙනවා සිද්ධාන්ත පන්තියක් විදිහට සිංහල පරිසරය ඒ වගේම ගණිතය ඊළඟට පරිවර්තන හැකියාව. පරිවර්තන හැකියාව කියලා කියන්නේ විභව්‍යතා මානවල එක අවස්ථාවක්. ඔය පළවෙනි පේපර් එකට අදාළව නැත්නම් ඔයාලගේ ඉගෙනුම් හැකියාවල එක අවස්ථාවක්. මේ පරිවර්තන යටතේ ඉංග්‍රීසි දෙමළ වගේ දේවල් වල යම් සීමාවක කර්ම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා විභාගයට. එතකොට මේ භාෂාවන් පිළිබඳ ඊට පස්සේ පරිසරය පිළිබඳ ඊළඟට ප්‍රධාන වශයෙන් සිංහල නැත්නම් මව්බස පිළිබඳව ඊළඟට ගණිතය මේ කොටස් ටික සාකච්ඡා කරනවා. එතකොට ඒ සඳහා සිංහල ලියන්න වෙනම පොතක් තියාගන්න පුතේ හැම කෙනෙක්ම. ඒක CR පොතක් නම් හොඳයි. මොකද අපිට වගුවක් එහෙම ගහන්න ඕන වුණාම විස්තර ලියන්න ඕන වුණාම ලේසි. පරිසරය ලියන්නත් ඒ වගේම පොතක් තියාගන්න. ඒකත් CR පොතක් වුණොත් හොඳයි. CR පොතක් නැත්නම් වෙන පොතක් ගන්න කමක් නැහැ. නමුත් අර වගේ පොතක් තිබ්බනම් හොඳයි. ඊළඟට ගණිතය සඳහා කොටරූල් පොතක්. ඔය පොත් තුන දැනට තියාගන්න. භාෂාවන් පරිවර්තන වගේ භාෂාවන් සඳහා දැම්ම පොත් ගන්න අවශ්‍ය නැහැ. අපි ඒක ඉස්සරහදී කියන්නම්. හරි ඒ පොත් තුන ඔයාලා ළඟ තියාගන්න. අපි මේ සමහර අය අහලා තිබුණා මේ දවස් ටිකට විතරද කරන්න කියලා. එහෙම එකක් නැහැ. මේ පන්තිය දිගටම කොවිඩ් තත්ත්වය වෙනස් වුණත් පාසල් පටන් ගත්තත් පන්ති පටන් ගත්තත් අපි විභාගය දක්වා සම්පූර්ණයෙන් විභාගය දක්වාම ඔයා විභාගයට යනකම්ම මේ පන්තිය දිගටම ක්‍රියාත්මක වෙනවා. සෑම සෙනසුරාදා සහ ඉරිදා දවසකම ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඊළඟට අපින් දැන් ඔයාලගේ පන්තිය ගැන ඉල්ලලා තිබ්බ සමහර අයට ඇත්තටම අපිට පණිවිඩේ දෙන්න ලැබුණ නැහැ. හරි එතකොට ඔයාලා තමයි අහම්බෙන් මේ සුළු පිරිසකට අපිට පණිවිඩ දෙන්න පුළුවන් උනේ. දැන් ඔයාගේ හිත මිතුරෝ ඉන්නවා නම් යහළු විහෙලියෝ ඉන්නවා නම් ඔයාලගේ ගෲප්ස් එහෙම තියෙනවා නම් ඒවට
අපේ පන්තිය පිළිබඳ තොරතුරු දැනුම් දෙන්න දැනුම් දීලා ඒ හැමෝටම සම්බන්ධ වෙන්න කියලා කියන්න අපිත් ලබන සතිය වෙනකොට අපෙන් ඉල්ලලා තියෙන අනිත් අයට දැනුවත් කරන්නම් එතකොට අපිට හොඳ කණ්ඩායමක් ලැබෙනවා ඒ කණ්ඩායමත් එක්ක අපි හැම සෙනසුරාදා සහ ඉරිදා දවසකම දිගටම මේ වැඩේ කරගෙන යන් සෙනසුරාදා මේ කටයුත්ත තියෙන්නේ කීයටද කියලා වෙලාව ඔයාගේ ගෲප් එකට අපි දාන්නම් ඊළඟ දේ තමයි පුතේ ගෲප් එකෙන් ඔයාලා නිකරුණේ අයින් වෙන්න ආයෙ ඇතුළු වෙන්න එහෙම බලන්න එපා අයින් වුණාම සාමාන්‍යයෙන් ඇතුළු වෙන්න බෑ අපිට ඔයාලව ඇතුළු කරන්න බෑ හරි එතකොට දැන් අර ලින්ක් එක තියෙනවා නම් ඔයාලට ලින්ක් එකෙන් එන්න පුළුවන් ලින්ක් එක අපි අයින් කරපුවාම ඊට පස්සේ එන්න විදියක් නැහැ ඒ නිසා දැන් ඔයාලට ලබන සතිය විතර වගේ වෙනකොට තේරෙයි බලා ඉන්නේ නැති ගෲප් එක පිරෙනවා දැන් අපි ඊයේ ආරම්භ කරපු ඊයේ රෑ 10ට 11ට විතර වගේ ආරම්භ කරපු 3 ශ්‍රේණියේ ගෲප් එක මේ වෙනකොට සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ පැහැදිලිද ඒ අපි කවුරුවත් නෙවෙයි ඒ ළමයි හරහම ගිහිල්ලා ඒ ගෲප් එකෙන් විතරක් මම හිතන්නේ ළමයි 60කට ආසන්න ප්‍රමාණයක් අද දවසේ පන්තිට සහභාගී වුණා. ඒතර ඒ නිසා ඉක්මනින්ම ඒවා පිරී යනවා. ඒ නිසා ඔබ අයින් වුණොත් සමහර විට ඔබට ඇතුළට එන්න බැරි වේවි. ඒ නිසා ඔබ වගකීමෙන් ඒ ගෲප් එකෙන් නිකරුණේ සෙල්ලමට එහා මෙහා වෙන්න යන්න එපා. පස්සේ අපිට කියයිවා දැන් සමහර කට්ටිය කියනවා එහෙම සර් අනේ එකතු කරගන්න ඉතින් මම කොහොමද එකතු කරන්නේ පුතේ මේ WhatsApp කියන ඒවා නේද? Zoom WhatsApp වගේ දේවල් රබර් නෙවෙයිනේ. ඒවා ඇදලා එහෙම කරන්න බෑ. ඒවට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා ගන්න බෑ ඊට පස්සේ. ඒ නිසා ඔයා නිකරුණේ සෙල්ලමට එහාට මෙහාට left වෙන්න ආයෙ එන්ට වෙන්න ඒ වගේ කරන්න එපා group එක ඇතුලේ ඉන්න. අපි අනවශ්‍ය messages ඒ group වලට එන්න බැරි විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා අපි පන්තිය පිළිබඳ දාන පණිවිඩයක් හැර වෙන කිසිම දෙයක් ඒ groups වලට එන්නේ නැහැ. ඒ නිසා ඔයාලට කිසිම කරදරයක් නැහැ. පැහැදිලිනේ? හරි. අපි මේ විදිහට පිළිවෙලකට වැඩ ටික කරගෙන යන්. එහෙනම් අපි ලබන සතියේ ඉරිදා හවස 3 ඉඳන් 5 වෙනකම් පන්තිය මේ විදිහටම තියෙන අතරේ සෙනසුරාදා දවසෙත් තියෙනවා සෙනසුරාදා දවසේ පන්තිය අපි තියෙන වෙලාව group එකට දාන්නම්. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ඒ නිසා ලබන සතියේ හම්බෙන තෙක් ඔයාලා හැමෝම හොඳට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් පුතේ. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ආයුබෝවන් සර්.